Yes, tell me it in English. ඒක ලියාගත්තා. මම ඒක ලියාගත්තා. ඔයාලට ළමයි කියන්න බලන්න. මම ඒක ලියනවා කියලා කොහොමද කියන්නේ? I write in my books. I write in my book කියලා තමයි ඒක මම ලියනවා කියලා කියන්නේ. නේද? මම ලිව්වා. I wrote. write එකට මොකද වෙන්නේ? wrote වෙනවා. නේද? මම ලියලා තියෙනවා. I have been written. මතකද අපි මොකක්ද කතා කළා? නේද? I have been written. නේද? එහෙම නැත්නම් I have done. මම මේක කරලා තියෙනවා. දැන් ඔය උත්තර ටික තමයි අපි දෙන්න ඕනේ. right පොතේ ලියා ගන්න බලන්න ඒ ඉංග්‍රීසි වචන ටික වාක්‍ය ටික සිංහලෙන් ලියන්න. මම ප්‍රශ්නයක් අහනවා. Did you write that in your book? ඔබ එය ඔබේ පොතේ ලිව්වාද? ඔබ එය ඔබේ පොතේ ලිව්වාද? හැමදාම එක්ක ලියන්න බලන්න. ඔබ එය ඔබේ පොතේ ලිව්වාද? සිංහලෙන් වාක්‍ය ලිව්වද? ඔබ එය ඔබේ පොතේ ලිව්වාද? right ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බලන්න එක. එක්සෑම් පේපර් එක මේ වගේ දේවල් වගේ අහපුවම එක්සෑම් පේපර් එක ඉංග්‍රීසියෙන් තියෙන්නේ සිංහලෙන් නැහැ. එහෙනම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ යම් යම් දේවල් දැන් තේරුම් ගන්න. ඔබ එය ඔබේ පොතේ ලිව්වාද? කවුරු කෙනෙක් කියන්න බලන්න කොහොමද ඒක ඉංග්‍රීසියෙන් කියලා. Did you write that in your book? Very good. Did you write in that your book? කොහොමද උත්තර දෙන්නේ? ලිව්වා නම් මම ඒක ලිව්වා. I wrote it. සිංහලෙන් ලියන්න මම ඒක ලිව්වා. මම ඒක ලිව්වා. සිංහලෙන් ලිව්වා. ट्रांसलेट करता बेर गहන එක්කෙනා කරුණාකරලා බෙරේ නවත්තන්න. ආවින්ද කවිශාන් කියලා ඉන්නවා. යා නවත්තන්න මේක. right ඉතින් මෝඩයෝ ඉන්නවා කරන්න දෙයක් නැහැ. කාවින්ද කවිශාන්ලා ලෝකේ ඉන්න හොඳම මෝඩයෝ. ලෙසන් එක වෙලාවේ බෙර ගහන්න දානවා කියන්නේ නේද? නමක් නැහැ. එහෙනම් මෝඩයොත් එක්ක මේක කරන්න වෙනවා. සත්තුයි මිනිස්සුයි දෙගොල්ලක් ඉන්නවනේ අතරේ. අපි මිනිස්සුන්ට මේ වැඩේ කරගෙන යමු. සත්තු ඉඳලා හිටලා නැගිටිනවා. මම මේක ලිව්වා. කොහොමද පුතේ ඒක ලිව්වේ? I wrote it. නේද? මම මේක ලිව්වා. මම මේක ලියලා තියෙනවා. සිංහලෙන් ලියන්න මම මේක ලියලා තියෙනවා. ඊළ ඉංග්‍රීසියෙන් ලියන්න බලන්න. ඉවරලා මේ කියන්න. ඇහුන්නේ නැබුතේ. I have written it. ආයෙ පාරක් කියන්න.
ඔයාගේ શબ્ද ඇහෙන්නේ නැහැ මට. I have write it now. No. Incorrect. I have written it. I have written it. Very good. මම මේක ලියලා තියෙනවා. මම මේක ලියමින් ඉඳලා තියෙනවා. මම මේක ලියමින් ඉඳලා තියෙනවා. I was writing it. No. I was writing it කිව්වොත් මම මේක ලියමින් හිටියා. මම මේක ලියමින් ඉඳලා තියෙනවා. මම මේක ලියමින් ඉඳලා තියෙනවා. සිංහලෙන් ලියලා පරිවර්තනය කරන්න ගන්නවා. දැන් ඔය තමයි tenses. what tenses පුළුවන් ද බැයිද කියලා ඔය කියන්නේ. I have been writing it. I have been written it, not writing. I have been written it. එහෙම මේ වාක්‍යය කියන්නේ. I have been written it. මම ඒක ලියමින් ඉඳලා තියෙනවා. ඔවුන් මේක ලියලා තියෙනවා ඊළඟ වාක්‍යය. දැන් ඔයාගේ ඔන්න tenses knowledge එක check කරගන්න. ගොඩක් ළමයි ලියනවා ඇති මේවා. සමහර ළමයි නොලිය ඇති. ඔයාගේ tenses knowledge එක වාට තියෙනවද කියලා දැන් ඔය කතාවෙන් check කරගන්න. ඊට පස්සේ අපි පාඩමට ගිහලා බලමු ඇත්තද නැද්ද කියලා. ඔවුන් මේක කරලා තියෙනවා. They have done it. ඔවුන් මේක කරලා තියෙනවා. They have done it. ඒක නිසා they have done it කියලා අපිට ඒක ලියන්න පුළුවන්. very good. They have එහෙනම් අපි දන්නවා ඒක වචනයක් එක්ක යෙදෙන්නේ අතීත කාලයේ කරලා ඉවර දෙයක් කියන්න has, it, she, he නමක් දාලා මොනවා හරි කියනවනම් have එක has එක යෙදෙනවා අතීත කෘදන්තය done hari, written hari ඒ වගේ දෙයක් යෙදෙනවා. හැබැයි බහුවචනයක් එක්ක නම් යෙදෙන්නේ කොහොමද? has දාලා තමයි අතීත ක්‍රියාපදේ කියන්නේ. ඇහෙන්නේ නැද්ද මං කියන එක ළමයි? සමහර ළමයිට ඇහෙන්නේ නැහැ කියලා කියනවා. මං කතා කරන එක ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැති ළමයිට ඇහෙන්නේ නැති වෙන හේතුව තමයි එයාට සිග්නල් නැහැ. එයා ඉන්න තැන. හරි. මම ඒක කරાવી. මම ඒක කරાવી. I will do it. I will do it. මම ඒක කරાવી. මම ඒක කරලා තියේවි. මම ඒක කරලා තියේවි. මම ඒක කරලා තියේවි. been නේ මම ඒක කරලා තියේවි. ලියපු ළමයි උත්තරේ කියන්න. I have done it. yes මම ඒක කරලා තියේවි. I will have been එන්නේ නෑ පුතේ. I will have done it. I will have done it. මම ඒක කරලා තියේවි. මම ඒක කරලා කරමින් ඉඳලා තිබේවි. මම ඒක කරමින් ඉඳලා තිබේවි. මම ඒක කරමින් ඉඳලා තිබේවි. I have been done it. මම ඒක කරලා කරමින් ඉඳලා තිබේවිනේ පුතේ.
එහෙනම් අපිට ඒකට දාන්න වෙන මොකක්ද? අනාගත කාලේ කියන්නේ. I will have been done it. will එකක් එන්න ඕන නේද? අනාගතයට එන්නේ. ඉතින් එතකොට ඔතන ඔයගොල්ලන්ට තේරුණා මේ අපි කතා කරපු දේවල් ටික තමයි කාලය කියලා කියන්නේ. කාලය කොහේ විදිහටද එහෙනම් බෙදාගන්නේ? මේ මොහොතට පොඩ්ඩක් වෙලා ගියපු මොහොත, ඒ කියන්නේ තත්පරයක් හෝ වෙලා ගියපු මොහොත, ගත වෙලා තියෙන මොහොත අතීතය, ඒ වගේම මේ මොහොතෙන් එහා තත්පරයක් හෝ ඉදිරියට තියෙන වෙලාව අනාගතය. එහෙනම් කාලයට අපි කියනවා නේද? ටෙන්සස් කියලා. කාල ભેදයට අපි කියනවා ටෙන්සස් කියලා. එතකොට මේ ටෙන්සස් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මේක තමයි ළමයි පටලගෙන ඉන්නේ. ඔයා ඉංග්‍රීසි දන්නවා. හැබැයි ටෙන්සස් එක වැඩ කරලා නැහැ ඔයා. ටෙන්සස් යූස් කරලා නැහැ ඔයා. මේක ගැන අර්ථය ගන්න. මං එදත් කිව්වා, අදත් කියනවා, හැමදාමත් කියනවා. ඔයා කොච්චර ගුරුවරයෙකුගෙන් මේවා ඉගෙන ගත්තත් පුතේ, ඔයාට මේක බැරි වෙන්න හේතුව තමයි ඔයා කාට හරි මේක උගන්වන්නේ නැහැ. උගන්වනවා කියලා කියන්නේ ගුරුවරයෙක් වෙලා පන්ති කාමරයක වෙන්න ඕනේ නැහැ. ඔයාටම උගන්වන්න මේක. ඔයාටම උගන්ව ගන්න විදිය තමයි මං කියලා තිබුණේ. ඔයාට පුළුවන් කොළ ටිකක් අරගෙන කියව ලියන්න. එහෙම නැත්නම් වීඩියෝ එකක් කරන්න ඔයා ෆෝන් එක ඉස්සරහා තියාගෙන ඒ වීඩියෝ එක බලන්න ඔයාට අඩුපාඩු තියෙනවද කියලා. මං හිතන්නේ ඔයාලා එහෙම කරන්නේ නැහැ ගොඩක් ළමයි. ඒ නිසා ඔයාට මේවා හැමදාම අතහරිනවා. ඔයාගේ ගෙදර අම්මට හරි තාත්තට හරි නංගි කෙනෙකුට හරි අල්ලපු ගෙදර අයියට අක්කට හරි තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට හරි මේ ටික උගන්වන්න. කට ඇරෙන්න ඕන. මේවා යෙදෙන්න ඕන තැන් වල. අන්න එතකොටයි ඔයාට මේක හුරු වෙන්නේ. දැන් YT කැම්පස් එකේ ගුරුවරු බිහිකරන ගැන වැඩිපුර කරන්නේ. ඒ ගුරුවරු මුකුත්ම දන්නේ නැතුව ඇවිල්ලා බොහොම සබකෝලේ තියාගෙන ඇවිල්ලා පන්ති කාමරේ ඉඳගන්න. හැබැයි අපි ටික මාස 3 මාස 4 5 යනකොට ඒගොල්ලෝ නැගිටවල බෝඩ් එක ළඟට ගේනවා. බෝඩ් එක ළඟට ගෙනල්ලා ඒගොල්ලන්ට පෑන දීලා පුතේ දැන් ලියන්න මේ වාක්‍යය, දැන් කියන්න මේ වාක්‍යය, දැන් මේ වාක්‍ය ක්‍රියාවේ යොදවන්න කියලා කියනකොට අඬ ඇස් වලින් කඳුළු වැටි ඒක බෝඩ් එකේ ලියනවා. ඒක කියනවා. අඬ කියන්නේ කිගගා. සමහර ළමයිට ඒවා අපිට දෙන්න සර් පෑන දෙන්න අපි ලියලා පෙන්නන්නම් කරලා පෙන්නන්නම් කියලා ඉන්නවා. හැබැයි බහුතරයක් නෑ. හැබැයි මාස 6 ගත වෙනකොට ඒගොල්ලෝ උගන්වන්න පටන් ගන්නවා ඉස්කෝලේ 1 2 3 4 5 ළමයිට. අන්න ටීචින් ආව යාට. එයාට ඉංග්‍රීසි කවදාවත් අයත හැරෙන්නේ නැහැ. මොකද එයා හොයනවා, පරීක්ෂණ කරනවා. මම මේක කරන්න ඕන, මම මේක හෙට උගන්වන්න ඕන. ඒ නිසා මම මේක අය පොත බලන්න ඕන. දෙමළ එයා ළමයිට උගන්වනවා. එයා නැවත දෙමළ ලෙසන් එක බලනවා. දෙමළ අකුරු ටික අය ලියනවා. ඇයි හෙට උදේ උගන්වන්න ඕන. කම්පියුටර් ලෙසන් එක එයා බලනවා. ප්‍රැක්ටිකල් කරලා බලනවා. එයා හෙට ලබන සතිය උගන්වන්න ඕන ලෙසන් එක. වරදින් නැතුව කරන්න ඕන. එහෙම අවුරුද්දක් කරනකොට මේ විෂයන් ටික වාට ඔයා ළඟ පළපදියම් වෙනවා. එහෙමයි මේ විෂයන් ඉගෙන ගන්න. ඉතින් අපි ඔයාලට උගන්වන්න පටන් ගත්තේ ළමයෙක් විදියට ඉගෙනගෙන ගුරුවරයෙක් වෙන්න කියලා. ගුරුවරයෙක් වෙන්න කියන්නේ කොහේ හරි තැනක ගිහලා ඉස්කෝලේක උගන්වන්නම කියන එක නෙමෙයි. කොහේ හරි කවුරු හරි ඉදිරියේ තමන්ගේ පෞරුෂය තමන්ට එතකොට තියෙනවා. තමන්ට මතකයි. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඔයගොල්ලෝ අවුරුදු 20ක් විතර වෙච්ච ළමයි කිසි දෙයක් මතක නැහැ පහුගිය දේවල්. සමහර ළමයි මෙතන ඉන්නවා කැම්පස් එකේ සිලෙක්ට් වෙලා ඉන්න ළමයි. මොකද ඒගොල්ලොන්ට තාම ඉංග්‍රීසි බෑ. ඒගොල්ලොන්ට තාම IT ටික හරියට බෑ. මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන ඕගොල්ලෝ විසින්මයි. මොකද අපි ගොඩාක් දුරස්ත වෙන්නේ. අපි ළඟ නැහැ. අපි ඈත දුරින් ඉන්නකොට අපිට හරි අමාරු ඕගොල්ලෝ මුණට මුණ පේන්නේ. ඕගොල්ලෝ මොනවා කරනවද කියලා අපිට පේන්නේ මේ වෙලාවේ. ඒ නිසා ඔයා විසින් අපිට විශ්වාසය ඇති කරන්න සර් අපි ඒක කරනවා. මේ සර් දීපු ටික මේ මිස් දීපු ටික අපි කරනවා. කරලා මෙන්න ඉදිරිපත් කරනවා. එහෙමයි කෝස් එක ගොඩ දාගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ආරාධනය කරනවා. ගෙදර ඉඳලා ටීචර් කෙනෙක් වගේ මේ ටික අපි මේ උගන්වපු දේවල් ටික හොඳට කරන්න. හොඳටම ඇති වාට රස්සාවකට කකුල තියාගෙන ජොබ් එකකට යන්න. ඊට පස්සේ වාට පුළුවන් සෙකන්ඩ් ස්ටෙප් ඇඩ්වාන්ස් පැත්තට හැරිලා ඩිග්‍රී අප් පැත්තට යන අයට ඒ විදිහට යන්න. දැන් විශ්වවිද්‍යාලයට ඇතුළට ගියපමත් මම හොඳට දන්නවා ඇතුළේ ඉන්න අයට ඉංග්‍රීසි බෑ. ඉංග්‍රීසි වලින් තමයි උගන්වන්නේ ගුරුවරු. හැබැයි ඉංග්‍රීසි බැරිකොට ඒගොල්ලෝ සමහර අය ඩිග්‍රී අතහරිනවා. ඒ ඉංග්‍රීසි බෑ. ඒකට ඒ තුනකුත් දාලා. ඒකට ඉංග්‍රීසි ගොඩක් අයට බෑ. ඉතින් මේ ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඔයගොල්ලෝ ළමයි හැටියට අපි කියන්නේ ඔයගොල්ලෝගේ මනස මොලේ පාද ගන්න වැඩ කරන ළමයි කොටසක් ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා නිකන් ඔය ලෙසන් එක වලට ඇටෙන්ඩන්ස් එක දාගන්න ළමයිත් ඉන්නවා. ඒ නිසා පොතේ ටෙන්සර්ස් කියන්නේ කාල වේදය. ඒක මේ අපි මේ වෙලාවේ ගත කරන කාලේ just now time is just now මේ වෙලාව වර්තමාන කාලේ මතක තියාගන්න. හැබැයි මම මේ කියලා ඉවරච ටික අතීත කාලේ. දැන් මම මේ කියලා ඉවරච ටික අතීත කාලේ. මම කතා කළ තත්පරයක් ගත වෙනකොට අතීතයට ගිහිල්ලා.
ඊට පස්සේ තව චුට්ටක් එහාට එනකොට මොකද වෙන්නේ? තව පොඩ්ඩකින් දැන් මම කතා කරන්න හිතන දේ අනාගතයට ගිහිල්ලා. ඒක තමයි කාලවේදී. ඒ වර්තමානයේට අපි කියනවා present කියලා. ඒ වර්තමාන කාලය කියන්නේ අපි කියනවා present tense කියලා. ඒ වගේම අතීතයට කියනවා past කියලා. අතීත කාලය කියන්නේ past tense කියනවා. අනාගතය කියන්නේ අපි කියනවා future කියලා. අනාගත කාලය කියන්නේ අපි කියනවා future tense කියලා. That's all. වෙන මොකුත් නැහැ එච්චරයි. ඉතින් ඒ ටික තමයි නැවත වතාවක් වර්තමාන කාලය කොටස් 4කට බෙදා ගන්නවා. හරිද? ඒ වගේම අතීත කාලේ කොටස් 4කට බෙදා ගන්නවා. අනාගත කාලේ කොටස් 4කට බෙදා ගන්නවා. active voice වල. අපි active voice කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැක්ක active voice ගැන. එතකොට ඒ active voice ටික අපි නැවත බලමු. ඒ වාක්‍ය ටික මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඔයාලට. right. ඔයාලට ස්ක්‍රීන් එක පේනවා. මේ ස්ක්‍රීන් එකේ අපි කතා කරපු තියෙනවා active voice format එක. මේ active voice format එකේ ඉරි අඳිනවා නම් මම හිතනවා ආය පාරක් ඒ වගේ පිස්සෝ ඉන්නවා. ඉරි අඳින්න එපා කියලා මම ආය පාරක් ඉල්ලනවා ආදරෙන්. එහෙම කළොත් ඔයාට මම හිතන්නේ සාප වෙනවා ඒක. ළමයි ලෙසන් එක අහගෙන වෙලාවේ ඔයා ඉරි අඳිනවා නම් ඔයාට ඒක සාපයක් වෙනවා. ඒ නිසා ඒ සාපේ ඔයා බාර ගන්න එපා. කරුණාකරලා ඒ වගේ මිදිලා ඉන්න. මොකද අපි ලෙසන් එකයි කරන්නේ. ඔයාගේ පිස්සු විකාර බලන්නේ නැහැ මෙතන. ඒ නිසා ඒ වගේ පිස්සු ඉන්නවනම් තමන් මතක තියාගන්න තමන් ඉපදිලා ඉන්නේ අපායේ ඉන්න බැරිකමට මේකට අවිල්ලා මනුස්ස ලෝකේ ඇවිල්ලා වද දෙනවා කියලා. හරිද? මේ මිනිස්සු පාරවල් වල තමයි මැරිලා වැටෙන්නේ. දැන් මේ මොහොතේ මේ කොරෝනා රෝමන් තියෙන වෙලාවේ මේ මිනිස්සු පාරවල් වල තමයි මැරි වැටෙන්නේ. ඔය වගේ මිනිස්සු තමයි මේ වෙලාවේ මැරිලා වැටෙන්නේ කියන දේ අහන්න නැති බූරුවෝ. හොඳයි. active voice format එක අපි මේ විදිහට ඉගෙන ගත්තා. subject, be, verb, object, rest කියලා. ඒතර මේකේ හැම වෙලේම අපි දැක්කා subject එක singular plural කියලා කඩාගෙන තියෙනවා subject ටික. ඒ වගේම plural වෙනම කඩාගෙන තියෙනවා singular and plural කියලා. එතකොට දැන් අඳින මිනිහා මම ඊළඟ පාරේ අඳපු ගමන් අයින් කරනවා මේකේ. ඊළඟට අපි කඩාගෙන තියෙනවා be form එක. be form එක අපි කඩාන තියෙනවා present, past, future කියලා. present නම් අපි දන්නවා is, am එනවා ඒක වචන වලට, are එනවා බහු වචනට. ඒ වගේම අතීත කාලයට එනවා is, am වෙනුවට was යොදනවා. අනාගතය යොදනවා was තිබුණොත් අතීත කාලේ was එක වෙනුවට will be. නැත්නම් shall be යොදන්නත් පුළුවන්. ඒ වගේම are කියලා කියන වර්තමාන කාලයේ බහු වචනයේට අතීත කාලේ බහු වචනය ක්ලාස් එක නතර කරන්නද මේ පිස්ස අයින් වෙනවද? කරුණාකරලා ළමයි මේ පිස්සට කියන්න ඕන දේවල් කියන්න ඕන ගෲප් වල. මම දැන් හොයාගත්තු ගමන්ම ඌ අයින් කරනවා. ඌට කෝස් එකට එන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මම ක්ලාස් එක නතර කරනවා. මට මේක කරන්න බෑ. මොකද මේ වගේ නරි ඉන්නවනම් උන්ව හොයලා පොලිසියට බාර දෙන එක තමයි මම කරන්නේ. මොකද මේක රෙකෝඩින් එක තියෙනවා. දීපු ගමන් මේක අල්ලනවා ක්‍රයිම් ඔයගොල්ලෝ දන්නවා ඇති අපරාධයක් තියෙනවා ක්‍රයිම් يعني සයිබර් ක්‍රයිම් කියලා. සයිබර් ක්‍රයිම් අපරාධෙ මේ මොහොතේ අල්ලන්න පුළුවන්. ඒකට හෙට උදේ විලංගු දාලා අරයි මේ ගුරුවරුන්ට උගන්වන්න දෙන්නේ නැතුව කියන ප්‍රශ්නෙට. හරිද? ඒ නිසා මම ක්ලාස් එක නතර කරනවා මේ වැඩේ කරනවා නම් ඒ කවුරු හරි ඉන්න පිස්සා. ඌහාම අයින් වෙන්න ඕන මේකේ. ආයදුනොත් වර්තමාන කාලේ බහුවචනේ අතීත කාලයට වය දෙනවා. ඒ වගේම අනාගත කාලයට shall be යදෙනවා. ඒ වගේම will be යොදන්නත් පුළුවන්. right. ඒතර අපි වාක්‍යයක් හැදුවා. ඒ වාක්‍යයත් ඔයගොල්ලෝ කරලා ඇති. ඒ වගේම අපි verb එක කොහොමද ගොඩනගන්නේ කියලා කතා කරා. verb කියන්නේ ඊටාම වැදගත් දේ. අපි වාක්‍යයක තියෙන ඊටාම වැදගත් එක body එක verb එක කියන්නේ ක්‍රියාව. ක්‍රියාව හැම වෙලෙම උපත ලබන්නේ බහුවචනෙන්. හැම වෙලෙම බහුවචන ක්‍රියාවක් තමයි වාට දකින්න හම්බෙන්නේ verb source එක කියලා අපි කියන්නේ. එතකොට ඒක හැම වෙලෙම තියෙන්නේ උත්පත්ති ලබන්නේ බහුවචනෙන්. අපි ගත්ත do කියන්නේ කරනවා නෙවෙයි. කරනවා කියලා අපි සාමාන්‍යයෙන් භාවිතා කරට කරති කියලා කියන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම does කියන්නේ මොකද්ද? do එකේ ඒක වචනේ es දාලා. ඒ වගේම eat කියන්නේ කති. eat කියන්නේ කති. ඒ වගේම eats කියලා එනවා. s අකුර දාලා ඒක වචනේ කරනවා. ඒක වචන කතෘ කෙනෙක් එක්ක මේ විදිහට යෙදෙන්න ඕන. බහුවචන කතෘ කෙනෙක් එක්ක මේ විදිහට යෙදෙන්න ඕන. dance කියන්නේ නටති, dancers වෙනවා. cut කියන්නේ කපති, cuts වෙලා ඒක වචනේ වෙනවා. ඉතින් වාක්‍ය හදලා අපි මේවා ඉගෙන ගත්තා. ඒ වගේම ක්‍රියාපදයක් තවත් වර්ණගෙන ක්‍රමයක් තමයි
අතීතය වර්තමානයේ අතීතයේ අතීත කෘදන්තය කියලා. ඒකට වර්තමානයේ යෙදෙන්නේ බහුවචනයෙන් ඒ වගේම අතීතයේ යෙදෙනවා do එක did වෙලා කරා වෙනවා eat එක ate වෙලා කෑව වෙනවා cut එක cut වෙලා කැපුවා වෙනවා. ඒ වගේම අතීත කෘදන්තය කියන්නේ කරලා ඉවර වෙච්ච ක්‍රියාව මේ මොහොතේ අපිට පේනවා වර්තමානයේ පේනවා කරලා ඉවර වෙලා තියෙනවා. ඒකට do එක මොකද වෙන්නේ did වෙලා done වෙනවා. ඒ වගේ තමයි අපි දැන් වාක්‍ය කතා කරේ eat එක ate වෙලා eaten වෙනවා. cut එක cut වෙලා cutම වෙනවා. ඔය විදිහට අනිත් වාක්‍ය ටිකත් ඔයගොල්ලෝ එදා මට හදලා පෙන්නුවා. ඒවා වාක්‍යවල යෙදෙන්නේ කොහොමද? ඒ වගේම ඇත යන අර්ථය, නැත යන අර්ථය, ප්‍රශ්නාර්ථය, ප්‍රශ්නාර්ථය නැත යන අර්ථය යෙදෙන්නේ කොහොමද කියලා අපි කතා කළා. ඒවටත් අපි වාක්‍ය කතා කළා. ඒ වගේම ක්‍රියාපදයක් තවත් වර්ණගෙන විදියක් අපි කතා කළා. මොකද්ද? present do කියලා આવොත් past එක did වෙනවා. do කියන්නේ කරති, කරා, did කියන්නේ කරා, past participle එක done වෙනවා, කරලා. ඒ වගේම present continuous එක යෙදෙනවා වාක්‍යයක. present continuous එකට මොකද වෙන්නේ? මේ අතීත ක්‍රියාපදයට ing එකතු කරගන්නවා. අතීත ක්‍රියාපදයට ing එකතු කළා තමයි මොකද කරන්නේ? doing කරගන්නේ. present continuous. ඒ වගේම present participle එකකුත් තියෙනවා. තවත් අර ප්‍රධාන අවස්ථා තුනට අමතරව තව අවස්ථා දෙකක් තියෙනවා. එකක් present continuous ing යොදා ගන්න එක ක්‍රියාපදයට. ඒ වගේම ප්‍රධාන ක්‍රියාපදයේ බහුවචන ක්‍රියාපදයේ ඒක වචන කරගන්න ක්‍රමය do එක. මෙතන තියෙන do එක es දාලා does කරගන්නවා. eat කියලා තියෙන බහුවචනය මෙතන eats කරගන්නවා. මේ වගේත් මම වර්ණ ගන්න කිව්වා. මේවා කරලා group එකට දාන්න කියලා කිව්වා. කීප දෙනෙක් ළමයි දාලා තිබුණා. අනිත් ළමයි ඒ ගැන සැලකීමකට ලක් කරලා තිබුණේ නැහැ. හරිද? ඉතින් ඒ විදිහට මේ ලෙසන් එක යනවා. අපි අද අවසාන එක මේකේ කතා කරනවා. මේකේ අවසාන එක වෙන්නේ object. object කියන්නේ මොකද්ද? object කියන්නේ කර්මය. කර්මය. ඒකට object ප්‍රධාන ආකාර දෙකකින් දකින්න පුළුවන්. object කියන එක ප්‍රධාන ආකාර දෙකකින් දකින්න පුළුවන්. ප්‍රධාන ආකාර තුනකින් දකින්න පුළුවන්. එකක් තමයි nouns නාම පද. නාම විශේෂණ පද. ක්‍රියා විශේෂණ. මේවා මේ ලියපු ළමයි මේ ටික ලියා ගන්න ඕන පොතේ. ක්‍රියා විශේෂණ. එතකොට නාම පද කිව්වේ nouns නාම විශේෂණ කිව්වේ adjective ක්‍රියා විශේෂණ කිව්වේ adverb. ඔය විදිහට ප්‍රධාන ආකාර තුනකට වර්ණගෙනවා. නැවත වතාවක් object කියන එක නැත්නම් අපි කියන්නේ කර්මය. nouns මොනවද එන්නේ? nouns අපි දන්නවා එක එක වර්ගයේ nouns අපිට යොදා ගන්න පුළුවන්. des කියලා ගත්තොත් නාම පදයක්. des
දැන් අපි නාම විශේෂණයක් ගත්තොත් අපි කියනවා boy 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 කියන එකට අපි දැම්මොත් bad කියලා bad boy. ඔන්න නාම විශේෂණයක් හදන විදිය. ඊට ක්‍රියාපදේ අපි කියනවා go go. දැන් අපි තියනවා අගට දානවා slowly go slowly කියලා අපිට කියන්න පුළුවන්. go slowly කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ක්‍රියාපදේ වර්ණගනවා යනවා. හැබැයි හිමීට යන්නේ. ඒ නිසා go slowly. ළමයා පිරිමි ළමයෙක්. හැබැයි ඒ පිරිමි ළමයා හොඳ ළමයෙක් නෙමෙයි. මොකද්ද? එයා වර්ණගලා තියෙනවා bad කියලා. එතකොට නාම පදයේ වම් පසට යෙදෙනවා මොකද්ද? නාම විශේෂණය. ක්‍රියාපදයේ දකුණු පසට යෙදෙනවා ක්‍රියා විශේෂණය. ওই විදිහට අපිට පුළුවන් වර්ණගා ගන්න. අපි තව එකක් කරමු. කම්පියුටර් කිව්වොත් නාම පදයක්. ඒවට දැන් ඔබ්ජෙක්ට් එක යෙදෙනකොට මේවා යෙදෙන්න වෙනවා. අපි හිතමුකෝ girl GIRL girl. girl අපි ඉස්සරහට දානවා crazy girl. ඒ කියන්නේ පිස්සු ගැහණු ළමයා. ඊට පස්සේ අපි දානවා චමිල්ද මොකද්ද කියන එක කෙනා තාම මේ එක ඒව කර ඉන්නේ. මම මේ රෙකෝඩින් එක තියාගෙන ඉන්නවා කියලා මතක තියාගෙන ඉන්න ඕන. ඊට පස්සේ මේකෙන් අමාරු වැටිලා දෙමව්පියොත් එක්ක අරන් ගිහලා හිර කරනකන් තමුචලාට හොයාගන්න බැරි වෙයි. අපි කියනවා run දුවනවා ක්‍රියාපදයක්. run fast දුවන්නේ වේගින්. run fast. එතකොට මොකක්ද ඒක? ක්‍රියා විශේෂණයක්. එතකොට ක්‍රියා විශේෂණය උනේ දකුණු පසට යෙදිලා විශේෂණ පදය. crazy පිස්සු කෙල්ල නැත්තම් පිස්සු ගැහණු ළමයා. ඒතර ඔන්න ගැහණු ළමයාගේ වම් පසට යෙදිලා තියෙනවා විශේෂණ පදය. නාම පදය මෙතන තියෙන නාම පදය විශේෂණ නිසා නාම විශේෂණය වුණා. run කියන ක්‍රියාපදය fast වලින් විශේෂණය වුණ නිසා ක්‍රියා විශේෂණය වුණා. ඔන්න ওই විදිහට තමයි වාක්‍යයක යෙදෙන්නේ නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ ඒ වගේ නාම පද. එහෙනම් මේවා ඔක්කොටම අපි කියනවා මොකක් කියලාද? ඔබ්ජෙක්ට් එකවත් කර්මය කියලා. මේ කොටස ලියාගෙන දිගට ආපු ළමයි ඇති. ඒගොල්ලෝ ලියාගන්න මම විනාඩියක් දෙනවා ඒගොල්ලන්ට මේ ටික ලියාගන්න. මුලින් ඉඳලා ඔයගොල්ලෝ මේක ලියාගෙන එන්න ඇති. එහෙම ලියාගෙන ආපු ළමයි මේක විනාඩිය 2ක් 3ක් ඇතුළත ලියාගන්න. ලියාගත්ත ළමයි ඔව් සර්. ඔව් සර්.
මෙහාට හයියෙන් අවසර. වහිනවා මම ඉන්න තැනට හයියෙන් වහිනවා මේ ඔයගොල්ලන්ට මං කියන එක ඇහුණත් දන්න හෙනවත් දන්න ඇහෙනවා සර්. ඇහෙනවා සර්. මම දැන් ඇඳපු එක්කෙනෙක් අයින් කරා ඇඳපු එකම මෝඩෙක් සඳුනි කියලා ගර්ල් කෙනෙක් මං අයින් කරා දැන් ඒ වගේ අඳින අඳින කෙනා අයින් කරනවා එන්න දෙන්නේ මං ඒ කෙනා හොයලා ක්ලාස් එකෙමුත් අයින් කරනවා ඒක තමයි කරන්නේ දැන් මං දැකපු ගමන් ඇඳපු කෙනා මට හොයන්න පුළුවන් දැකපු කෙනා අයින් කරනවා දැන් සඳුනි කියන ගර්ල් අයින් කරා බ්‍රාන්ච් එක මොකක්ද කියලා මම පස්සේ ගෲප් එකට දාන්න අයිට අපි වාක්‍යයක් හදනවා මේකෙන් අවසාන එක රෙස්ට් කියන්නේ නැවතුම කියන එක මේ වාක්‍ය හදන ප්‍රමිතියේ ඇක්ටිව් වොයිස් වල වා දන්නවා මෙන්න මෙතන අවසාන තියෙනවා රෙස්ට් කියලා එකක් අපි දැන් කතා කරන්න යන්නේ මේ රෙස්ට් එක ගැන බලන්න වලට මේ ටික මොන තරම් ළමයෙකුට උගන්වන්න පුළුවන් නම් උගන්වනවා නම් ප්‍රයෝජනවත් වේද කියලා ඉංග්‍රීසිය නොදන්න ළමයෙකුට 8 9 ඉන්න ළමයෙකුට 5 6 ඉන්න ළමයෙකුට තමන්ගේ නංගිට මල්ලිට මේ ටික අරගෙන ලස්සනට කියලා දෙන්න පුළුවන් පාඩම නැවතුම වාක්‍යයක් අවසන් වෙන්නේ මෙතන වාක්‍යයක් අවසන් වෙන්නේ මෙතන අපි හිතනවා අපි වාක්‍යයක් ලියනවා මම අඹ ගෙඩියක් කමින් ඉන්නවා මගේ යහළුවන් සමග බංකුව උඩ ඉඳගෙන හවස් වරුවේ right ඔන්න වාක්‍යයක් දැන් ওই වාක්‍යය අපිට හදන්න පුළුවන් ඉංග්‍රීසියෙන් හරි හදන්න බලන්න try එකක් දෙන්න හදන්න වාක්‍යයක් සම්පූර්ණම දැන් හදන්න වාට පුළුවන් වෙලා තියෙනවා මම දැන් මේ වගේ අභ්‍යාසය ඉස්සරහට කරනවා ගොඩක් ඊළඟ දවස්වල ඉඳලා මේ වාක්‍ය හදන්න මම අඹ ගෙඩියක් කමින් ඉන්නවා මගේ යාළුවන් සමග බංකුව උඩ ඉඳගෙන හවස් වරුවේ එමෙතන් හවස් වරුවේ මම අඹ ගෙඩියක් කමින් ඉන්නවා මගේ යාළුවන් සමග එකතුව බංකුවක් උඩ ඉඳගෙන ඊට වෙන සිංහල වාක්‍ය මම දීලා තියෙනවා ඉංග්‍රීසි වාක්‍ය හදන්න බලන්න ටක් ගාලා
ප්‍රශ්න තියෙනවා. අයින් කරන්න ඔයා හ්ම් කවුද ඉන්නේ නෑ මම ඌ කරදරයක් නේ දැන් මේ චමිල් චමල්ද මොකද්ද කියලා කියන ඌ ඉඳ අයින් කරන්න පිස්සෝ මේකේ තියනලා හරියන්නේ මට ඌ හොයාගන්න එකපාර නම දැක්කේ චුට්ටයි මම දැන් එක මෝඩියෙක් අයින් කරා එන්නෙම දෙන්නේ නැහැ මං ක්ලාස් වලට ඉඳලා ඉන්නේ සහතික හොයාගෙන අරවම හොයාගෙන ඊට පස්සේ තමයි මම එතනින් පස්සේ අල්ලගන්නේ අයින් කරා නම් නෑ මේ වගේ පිස්සෝ මොකටද මේ මෙයාගේ තැනක ඉන්න අපි මේ වැදගත් වැඩක් කරනකොට උන් කුඩු ගහපේ උන් මේ කුඩු ගහලාද කොහෙද ඇවිල්ලා ළමයි උන්ට මේව හරියන්නේ නැහැ ඌ එපාර නෑද කොහෙද වයින් වෙලා ගිහිල්ලා මං හොයාගන්න ඊළඟ වතාවේ ඔයගොල්ලෝ දන්නවනම් මෝ කවුද කියලා ඔව් මෝ දන්නවනම් මට අනිවාර්යයෙන්ම කියන්න මොකද අපිට මේ වැඩේ කරගන්න දෙන්නේ නැති නිසා right කියන්න බෑ ළමයි මම අඹ ගෙඩියක් කමින් ඉන්නවා මගේ යාළුවන් සමග I'm eating a mango and sitting on the bench. sit in the bench oh yes I'm eating a mango and sitting on the bench with my friend. ah With එතකොට my friend in the evening. right very good හරියටම කිව්වා අපි වාක්‍යය ලියමු බලන්න I කියන කතෘව දාලා am දා ගන්නවා මොකද මේ වෙලාවේ වෙමින් පවතින දෙයක් මේක වර්තමාන කාලේ I කියන කතෘත් එක්ක වෙමින් පවතිනවා I am I'm eating a mango බලන්න දැන් ඔන්න මෙතන අපි අර ඉගෙන ගත්ත ටික ඔක්කොම තියෙනවා I කියන කතෘව තියෙනවා am කියන auxiliary එක තියෙනවා උපකාරක ක්‍රියාපදයේ අයිත් එක්ක යෙදෙන eat කියන ක්‍රියාපදය තියෙනවා ඒක coming කියන නිසා ing එක තියලා තියෙනවා a mango කියලා තියෙනවා mango කියන්නේ අඹ ගෙඩියක් කියන්න තමයි a mango යදලා තියෙන්නේ එතන ඔයා දැන් තේරෙනවා ඉතින් mango කියන්නේ මොකක්ද මෙතන අපි මේ කතා කරපු මොකද්ද කර්මය නාමපදයක් මෙතන අපි mango කියලා දාගන්නේ නාමපදයක් නේද ඕනනම් අපිට ඔකට දාගන්න පුළුවන් මොකද්ද good mango හොඳ අඹ ගෙඩියක් නේද ripple mango ඉදුණු අඹ ගෙඩියක් නේද bad mango නරක් වුණ අඹ ගෙඩියක් නේද big mango ලොකු අඹ ගෙඩියක් ආදි වශයෙන් අපිට විශේෂණ පදයක් දාගන්නත් පුළුවන් ඕන නාම විශේෂණයක් I am eating a mango sitting on the bench with my friend friends friends in the evening I am eating a mango sitting on the bench with my friends in the evening එහෙනම් මෙතෙන් දෙනකන් තියෙන්නේ අපි මේ කතා කරන වාක්‍ය මේ වාක්‍ය නවත්තලා නැහැ පුතේ මෙතන වාක්‍ය නවත්තන්න නැතුව ඉස්සරහට අරයි යනවා කොහමද මේ වාක්‍ය නවත්ත ගන්න තව කැලලක් ඈඳ ගන්න මොනවද නාම පද ඒ වගේම නාම විශේෂණ පද ඒ වගේම මේකේ ගත්තොත් එහෙම preposition
ඒ වගේම conjunction, ඒ වගේම කියන නිපාත, සංධි නිපාත, phrasal verbs, යුගල පද මේ ඕන එකක් අපිට මේකට ඈඳ ගන්න පුළුවන්. එහෙමනම් එහෙම ඈඳලා ඒ වාක්‍ය නවත්තා ගන්න කොටසට අපි කියනවා මොකද්ද? මේකේ තියෙන rest එක එහෙම නැත්නම් නැවතුම කියලා. මේ වාක්‍ය නැවතුනේ නැහැ මෙතනින්. I am eating a mango කියලා අපිට නවත්තන්න බෑ. නේද? එතකොට කවුරු ඇහුවොත් එම කොහෙද කන්නේ? ආත් එක්කද කන්නේ? කොයි වෙලාවෙද කන්නේ? කොහොමද කන්නේ? ගග අහන්න පුළුවන්. එහෙනම් ඒ අහන එකට උත්තරයක් තමයි මේ දීලා තියෙන්නේ කොහමද? Sitting on the bench. බංකුවක් උඩ වාඩි වෙලා with my friends මගේ යහළුවන්ද සමග. හැබැයි කොයි වෙලාවේද? In the evening, in the morning, නේද? In the night ආදි වචන අපිට කියන්න පුළුවන්. right. ඔන්න වාක්‍යයක Sir. අවසානයේ ලියපු තවත් මේ ඔය වාක්‍ය වෙන විදිහකටත් කියන්න පුළුවන් නේද? ඔය විදිහම නැතුව in the evening මුලට දාලා කියන්න බෑන්ද ඔය වාක්‍ය? වාක්‍ය කියන්න පුතා බලන්න. in the evening I'm eating a mango with my friends sitting on the bench. අපිට කියන්න පුළුවන් එහෙම. හරිද? හැබැයි in the evening මුලට දාගත්තාම අපිට වාක්‍ය අසම්පූර්ණ ලෙස යෙදෙනවා. මොකද in the evening නෙවෙයිනේ මේකේ කර්තෘ වෙන්නේ. නේද? කර්තෘකාරක වාක්‍යයෙන් අපි හදන්නේ. ඒත් අපිට ඕක කතාවට කියන්න පුළුවන් in the evening I am eating a mango sitting on the bench with my friends කියලා අපිට කියන්න පුළුවන්. නේද? නේද? මොනවද ඔයා දැන් කරන්නේ? කවුරු හරි අහනවා what do you do now? ආයෙත් අහන ප්‍රශ්නයක් what do you do now? එතකොට ඔයා කියන මොකද්ද? in the evening හවස් වරුවේ මේ වෙලාවේ I am eating a mango sitting on the bench with my friends කියලා කිව්වයි. හැබැයි ලියන්න බෑ ඒක. මොකද මේ කර්තෘකාරක වාක්‍යයන්නේ පුතේ. එහෙනම් කර්තෘ මුලට එන්නම ඕන. කර්මකාරක වාක්‍යයක් නම් ඔක තව විදිහකට අපි කතා කරනවා. නේද? the mango eaten by me sitting on the bench with my friend in the evening. The mango eaten by me කියලා අපිට වාක්‍ය හදන්න පුළුවන්. කියන්න. I am eating a mango with my friends sitting on the bench in the evening කියලා ලියන්නත් yes correct ඒ ටික මාරු කරගන්න පුළුවන්. ඒ ටික no problem. හරිද? හැබැයි I am කියන කෑල්ල මුලට ඇවිල්ලා එන්න ඕන. දැන් ඔය පුතා කියපු තාලේ පුළුවන්. I am eating a mango මොනවාද with my friends sitting on the bench in the evening කියලා කියන්න පුළුවන්. ඒ ටික මාරු කරගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි කර්තෘකාරක වාක්‍ය කර්තෘ මුලට නැතුව ලියන්න බෑ. කතා කරනකොට ඉතින් අර අපි කියන්නේ broken english අරගෙන කියලා එහෙම කතා කරන්න පුළුවන්, ඒක ගැටලුවක් නැහැ. okay, now finish that lesson. Now we have finished that lesson. අපි ඒ පාඩම ඉවර කරලා තියෙනවා. which one? මොන එකද? how to make a sentence in the active voice. How to make a sentence in the active voice. කර්තෘකාරකයේ කියදාගෙන වාක්‍යයක් හදන ක්‍රමය already finished. Already finished කියන්නේ දැනටමත් ඉවරයි. Did you understand? ඔයාලට තේරුණාද ඒක? Yes, sir. yes, finish. අපි යනවා දැන් එතකොට ඒ වාක්‍ය ඔයාට මම දැන් ඔයා මේක ලියාගෙන ඇති. කාට හරි ඕන නම් මම group එකට මේක PDF එකක් දාන්නම්, තව ටිකක් බලා ගන්න. ඕන ළමයි ඉන්නවනම් මට group එකට දාන්න. අපිට මොනවද කර්තෘකාරක active voice sentence lesson එක දෙන්න කියලා. හැබැයි ඒක දෙන්න කියන්න ඕනේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කිව්වට මම දාන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කියන අයට personal මම ඒක දානවා. අපිට කර්තෘකාරක වාක්‍ය උගන්වපු පාඩම දෙන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා ඔයාලා හදාගෙන කියන්න ඕනේ. එහෙනම් අපි ඒක ඉල්ලනකොට කියන්න ඕනේ please කියලා දාලා පටන් ගන්න ඕනේ නේද? නේද? please එතකොට give කියන්න බෑ. දෙන්න මට. දෙනවා කියලා කියන්නේ අතෙන් දෙන එක නෙවෙයිනේ. send me නේද? කියලා ඔයා තනියෙන් ඉල්ලුවොත් මම මේකේ PDF එක ඔයාට දාන්නම්. ඒකවල හැමෝම මේක ලියාගෙන ඇති. මේක පාවිච්චි කරන්න ඕන වෙලාවක ඔයා උගන්වන්න යෙදුනොත් ගුරුවරයෙක් හැටියට කොයි වෙලාවක හරි මෙන්න මේ ටික උගන්වන්න. මොකද මේ මුල ටික උගන්වන්න නැතුව වෙන මොනවා ඉගෙනුවත් ළමයාට තේරෙන්නේ නැහැ. අnder දෙමළ බහූබූත. මම හිතන්නේ දැන් ඔයාලට ඉස්කෝලේ ගිහිල්ලා ක්ලාස් ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගත්තට තේරෙන්නේ නැති වෙලා තිබුණ කොටස්, නොතේරෙන කොටස් මම හිතනවා බොහෝ ළමයිට මේ අපි කරපු පාඩමෙන් අහුවෙලා ඇති කියලා. අපි යනවා ඊළඟ පාඩමට. අපි අද පාඩම tenses
කොට ඔයගොල්ලෝ නිබන්ධනයක් ඔයාලඟ තියෙනවා. මේක පේනවද ළමයි? මේ ස්ක්‍රීන් එක පේනවද කියන්නේ? පේනවා සර්. ඔව් සර්. පේනවා සර්. තුන්වෙනි ටියුට් එක ගන්න ළමයි අතට. තුන්වෙනි ටියුට් එක අතට ගන්න. මම ඊට අමතරව ඔයාලට හදලා තියෙනවා මෙන්න මේ වගේ ලෙසන් එකකුත්. ඒක මට වැඩ වැඩින සාදා ගන්න ටිකක් කාලෙ මදි වුණා. නමුත් මෙන්න මේ ලෙසන් එක ඔයාලට මම අභ්‍යාසයක් හැටියට දෙනවා. ඔයා අභ්‍යාසයක් හැටියට මට කරලා දාන්න ඕන මේක. තනියෙන් මේක වැඩ කරන්න හැමෝම. තමන් ගුරුවරයෙක් වගේ වෙලා තනියෙන් මේව කරගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් ගොඩ යන්න. ටෙන්සස් කාල භේදය. නිවැරදි වාක්‍යයක් ගොඩනැගීමට කාල භේදය පිළිබඳ දැනුමක් අවශ්‍යය. සිංහලෙහි හඳුන්වා දෙන අතීත වර්තමාන අනාගත යන කාලයන් ඉංග්‍රීසියෙහි ඇක්ටිව් වොයිස්, කතෘකාරක, පැසිව් වොයිස්, කර්මකාරක යන කොටස් දෙකට වෙන් කරයි. නේද? දැන්ටමත් අපිව දන්නවනේ. මේ කතෘකාරකයේ උපකොටස් 12ක්ද කර්මකාරක උපකොටස් 8ක්ද වශයෙන් ඉංග්‍රීසි භාෂාව තුළ සම්පූර්ණ කොටස් 20ක් භාවිතා කරනවා. දැන් ඔයාලට තියෙන තවත් අභ්‍යාසයක්. You have to translate this in English. ඔයා මේක translate කරන්න ඕනේ ඉංග්‍රීසියට. ඒවා තමයි වැඩ. වෙන අභ්‍යාස ඕනේ නැහැ. සිංහලෙන් එකක් දැකපුවා ඉංග්‍රීසියට ට්‍රාන්ස් කරන්න. නිවැරදි වාක්‍යයක් ගොඩනගීමට කාල පිළිබඳ දැනුමක් අවශ්‍යයි නේද? එහෙනම් ඔයා මේ වාක්‍ය ගොඩනගන්න දැන් try එකක් දෙන්න ඕනේ. නිවැරදි වාක්‍යයක් proper sentence ගොඩනගීමට build නේද? කාල භේදය tenses පිළිබඳ according දැනුමක් knowledge අවශ්‍යයි need නේද? එහෙනම් නිවැරදි වාක්‍යයක් ගොඩනගීමට ඉංග්‍රීසි මොනවාද කාල භේදය පිළිබඳ දැනුමක් අවශ්‍යයි කියන එක ඔය ඉංග්‍රීසියෙන් ලියන්න දැන් පුළුවන්. නිවැරදි කියන්නේ මොකද්ද? නිවැරදි වාක්‍යයක්. මේකට වචනේ හදා ගන්නවා තනියෙන් එහෙමයි මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. නිවැරදි වාක්‍යයක් කියන එක ඉංග්‍රීසි තේරුම දෙනවා. proper sentence ගොඩනැගීමට building හරිද? building කාල භේදය tenses පිළිබඳ according දැනුමක් knowledge අවශ්‍යයි need wants වගේ දේවල් යොදන්න පුළුවන්. දැන් ඔය ටික අමුණ ගන්න ඕන. පුළුවන් ද බැයිද ළමයි? පුළුවන් නේද? ඒ වගේ වාක්‍යයක් ගොඩනගන්න දැන් try කරන්න ඕන. වැරදි ගොඩනගන්න. වැරදි ගොඩනගන්න. ආන් ඔය ඉංග්‍රීසි ඉගෙන ගත්තා. නැත්නම් ඉතින් කවදාද මේව කරන්න කියන්නේ? ඊට පස්සේ සිංහලයේ හඳුන්වා දෙන නේද? සිංහලයේ in සිංහල හඳුන්වා දෙන introduction නේද? නැත්නම් introduce අතීත වර්තමාන අනාගත past present future යන කාලයන් tenses ඉංග්‍රීසි in English active voice කතෘකාරක passive voice කර්මකාරක කොටස් දෙකකට වෙන් කරයි නේද? divided into two parts මෙහි කතෘකාරකෙහි නේද? this active voice උපකොටස් 12ක්ද sub tenses 12 sub tenses කර්මකාරකෙහි passive voice උපකොටස් 8ක්ද 8 sub tenses sentences වශයෙන් ඉංග්‍රීසි භාෂාව තුළ in English language සම්පූර්ණ කොටස් 20ක් භාවිතා කරේ. totally 20 parts using in the English language. අම්බලන් දැන් ඔයා ওই වචන ටික දන්නවා. මම මේ කියපු වචන ටික වට නොදන්නවද? දැන් හොඳට දන්නවා මේවා. හැබැයි ඔයා try කරන්න. බැරි ගාත වැරදි හරිද කඩ කරන්න. කරනකොට ඔයාට මේ ටික කරන්න පුළුවන් වෙනවා. ඔයා ඉංග්‍රීසි දන්නවා එතකොට. අපි මේ ඉගෙන ගත්ත දේන් ප්‍රයෝජන ගන්න පුතේ දුවේ මේ විදිහට. නිසා try කරන්න. try කරලා පුළුවන් හැම ළමෙක්ම එවන්න. ඒවලා හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මට සමහරලාට එකපාරක් දාපුවම බලන්න ඒක ඇත්තටම ටයිම් එක මදි. මම ක්ලාසස් ගොඩක් කරන නිසා. ඔයගොල්ලොන්ට කරනවා කැම්පස් එකේ ළමයිට කරනවා. තව විවිධ ඔන්ලයින් ක්ලාසස් වල ඉන්න ළමයිට කරනවා. ඉතින් මට ටයිම් එක හරි අඩු නිසා පුළුවන් තරම් try කරලා මට කියලා නිවැරදි කරගන්න. එහෙම ළමයි දෙන්නේ තුන් දෙනෙක් ගිය සතියේ මාත් එක්ක කතා කරලා try කරලා හරි වැරදි බලාගත්තා. ඉතින් එහෙම try එකක් දෙන්න. පහතින් හඳුන්වන්නේ active voice වල උපකොටස් 12යි. පහත තියෙන්නේ මොකද්ද? active voice වල උපකොටස් 12. මේක ප්‍රධාන කොටස් 3කට 3ට අපි ඉගෙන ගන්න ඕන. right ඔන්න අපි බලනවා පළවෙනි කොටස් ටික පළවෙනි කොටස් 4 මොනවද කියලා බලනවා. මේක කොටස් 12ක් හදන්නේ කොටස් 3ඒවා 4ඒවා 3කින්නේ. එහෙනම් present tense කියන එක කොටස් 4කට කඩා ගන්නවා. past tense කියන එක කොටස් 4කට කඩා ගන්නවා. ඊළඟට future tense කියන එක කොටස් 4කට කඩා ගන්නවා. මම කිව්වා past කියන්නේ just now මේ මොහොත present කියන්නේ just now මේ මොහොත. ඒ වගේම past කියන්නේ මේට තත්පරයක් හෝ පහුවෙච්ච මොහොත. past අතීතේ. ඒ වගේම future කියන්නේ මේ ඉදිරියේ තියෙන තත්පරයක් ඔය වගේ ආසන්න වෙලාවක් තමයි අනාගතය කියලා කියන්නේ. ඒ අනුව අපි කඩා ගන්නවා simple present tense
හරිද? present tense එකේ simple තත්ත්වය. සරල වර්තමාන කාලය. ඒ වගේම present මුලට අරගෙන අපි කියනවා continuous tense. present වල පවතින නැත්නම් ප්‍රවර්තන කාලේ continuous tense. ඒ වගේම present මුලට අරගෙන අපි කියනවා perfect tense. present perfect tense. වර්තමාන පූර්ව කාලය. වර්තමානයේ මේ වෙලාවේ මේට චුට්ටකට ඉස්සලා කාලය තමයි මොකද්ද? පූර්ව කාලය. ඒ වගේම present perfect continuous tense. present මුලට අරගෙන perfect කියන කැලලත් මෙතනින් අරගෙන continuous කියන කැලල මෙතනින් අරගෙන tense කියන කැලල අකට අරන් තියෙනවා. present perfect continuous. එහෙනම් කොහොමද මේක කියන්නේ? simple present tense, present continuous tense, present perfect tense, present perfect continuous tense. Right? කවුරු හරි ළමයෙක් දෙන්නෙක් මයික් එක ඔන් කරලා කියන්න බලන්න මේ ටික. simple present tense, present continuous tense, present perfect tense, present perfect continuous tense. කියන්න. Simple present tense, present continuous tense, present perfect tense, present perfect tense. ඊළඟට අපි බලනවා දැන් ඔයාලට ඒ හතර වර්තමාන කාලේ හතර ගැන හොඳ තේරුමක් ආවා. සරල වර්තමාන කාලේ, වර්තමාන ප්‍රවර්තන කාලේ, වර්තමාන පූර්ව කාලේ, වර්තමාන පූර්ව ප්‍රවර්තන කාලේ. හරිද? මෙතන තියෙනවා වර්තමාන කාලය, ප්‍රවර්තන කාලය, ප්‍රවර්තන පවතින කාලය, පූර්ව කාලය, අතීතයට ගියපු කාලය, ඒ වගේම පූර්ව ප්‍රවර්තන කාලය, අතීතයටත් ගිහිල්ලා හැබැයි දැන් පවතිමින් තියෙනවා ඒක. අතීතයට ගිහිල්ලා පවතිමින් තියෙනවා. අර අපි කතා කරේ has been, have been කියලා අන්න ඒක. නේද? පූර්ව කාලයේ has have කියලා දාලා දාන්නේ. අන්න continuous කියලා කියන්නේ මොකද්ද? ing දාලා කතා කරන්නේ. වර්තමාන කාලය මොනවද? අපි අර do එක does කරගත්තේ es දාලා. ඒ වගේම eat එක s කරලා eats කරගත්තේ. drink එක s එකක් දාලා drinks කරගත්තේ. ඒ තමයි වර්තමාන කාලය. ing දාලා හදන එක තාම මොකද්ද? ප්‍රවර්තන කාලේ. ඒ වගේම has have දාලා කතා කරන එක තාම මොකද්ද? පූර්ව කාලේ. එහෙම නැත්නම් අතීත දාලා eat එක ate කරලා කතා කරන එක, do එක did කරලා කතා කරන එක. ඒක තමයි වර්තමාන පූර්ව කාලේ. ඒ වගේම වර්තමාන පූර්ව ප්‍රවර්තන කාලය කියන්නේ මොකද්ද? අතීතයේ මේ දේ සිද්ධ වුණා, තාමත් සිද්ධ වෙමින් පවතිනවා. අතීතයේ මේ දේ වර්තමානයේ වෙලාවේ අතීතයට ගිහිලා සිද්ධ වුණා. හැබැයි තාමත් පවතිමින් තියෙනවා නේද? එතකොට අපි කතා කරේ මොකද්ද? has been, have been දාලා අපි කතා කරපු එක. ඔය කිව්වේ. ඒතර ඔය ටික මතක නම් දැන් ඔයාලට tenses මතකයි. ඊට පස්සේ අතීතයට මොකද්ද දාන්න කියන එකත් අනාගතයට will shall දාන්න කියන එකත් මතක් කරගත්තාම ඊටු ටිකත් ඉවරයි. right. අපි අතීත කාලේ බලමු. අර වර්තමාන simple present tense කිව්වා වගේ පුතේ 6 වෙනි වාක්‍යය නම මොකද්ද? අතීතයට එනකොට මොකද්ද වෙන්නේ? past වෙලා එනවා. sorry 5 වෙනි වාක්‍යය එනවා simple past tense. අංක 1කින් තිබ්බ simple present tense, අංක 2කින් අංක 5න් කියනවා අතීත කාලේ simple past tense. දැන් අතීත කියන එක මුලට අර ගන්නවා අර වර්තමාන කාලේ present ගත්තා වගේ past කියලා එනවා. මොකද්ද? past continuous tense. present continuous tense වගේ past continuous tense. present perfect tense වගේ past perfect tense. ඒ වගේම present perfect continuous tense වගේ past perfect continuous tense. අමාරු නෑ. right. අපි කියමු එහෙනම් simple past tense, past continuous tense, past perfect tense, past perfect continuous tense, simple past tense, past continuous tense, past perfect tense, past perfect continuous tense. right. එකලා මේ දෙන්නෙක් කියන්න බලන්න මයික් එක ඔන් කරලා. Simple past tense, past continuous tense, past perfect tense, past perfect continuous tense. right. very good. right. අපි එහෙනම් දැන් future tense එක කියන්න ඕනෙත් නෑ, ඔයගොල්ලෝ දන්නවා. මුලට දාගන්න 9 වෙනි වාක්‍යය අනාගත කාලයට එනකොට මොකද්ද? simple මුලට දාගන්නවා. simple මුලට දාලා කියනවා මොකද්ද? simple future tense. simple දාලා මුලට දාලා present tense කිව්වා වගේ, simple මුලට දාලා past tense කිව්වා වගේ, simple මුලට දාලා 9 වෙනි වාක්‍ය රටාවේ කියනවා simple future tense. ඒ වගේම අර විදිහටම simple මුලට future මුලට දාගෙන future continuous tense, future perfect tense, future perfect continuous tense. ඔය විදිහටයි ප්‍රොනවුන්ස් කරන්නේ. right. එහෙනම් අපි ඔක්කොම ටික එකට කියමු. ඔක්කොම ටික කියලා කියනවාලා මයික් ඔන් කරගන්න එපා. මයික් ඔෆ් කරගෙන කියාගෙන යන්. මොකද මයික් ඔන් කරොත් කරදරයිනේ. මම කියනවත් එක්කම අපි කට්ටියම එකට කියාගෙන යන් 12ම. simple present tense, present continuous tense, present perfect tense, present perfect continuous tense, simple past tense, past continuous tense,
past perfect tense, past perfect continuous tense, simple future tense, future continuous tense, future perfect tense, future perfect continuous tense. මේක ලියාගත්තද ළමයි ඔයාලා? right ලියාගන්න. right විනාඩියෙන් ලියාගන්න, විනාඩියෙන් දෙකෙන් ටක් ගාලා ලියාගන්න එක. Did you finish? Yes, sir. Yes, sir. එහෙනම් මතකයි අපිට අතීත වර්තමාන කාලේ වාක්‍ය හතරක් තියෙනවා. සරල කාලය, පවතිමින් පවතින කාලය, ඒ වගේම අතීතයට ගිය කාලය, අතීතයේ සිට පවතිමින් තියෙන කාලය. සරල අතීත කාලය තියෙනවා, අතීතයේ පවතිමින් තියෙන කාලය තියෙනවා, අතීතයේ අතීතයටම ගියපු කාලය තියෙනවා, අතීතයේ අතීතයට ගිහිල්ලා ඒ වගේම පවතින කාලය තියෙනවා. ඒකට ඒත් ඉන්නව නේද කට්ටිය? ඉන්නකම දැන් මම අර දෙන්න අඳුනගෙන ඉන්නේ. දෙන්න මම අයින් කරන ගෲප් එකෙමුත්. ඊළඟට අනාගතයේ තියෙනවා මොකද්ද? සරල අනාගත කාලය තියෙනවා. අනාගතයේ පවතිමින් තියෙන කාලය තියෙනවා. අනාගතයේ పూర్ව කාලය තියෙනවා. අනාගතයේ අතීතයට ගියපු කාලය තියෙනවා. ඒ වගේම අනාගතයේ අතීතයට ගිහිල්ලා ඉදිරියට පවතින කාලය තියෙනවා. ඉතින් ඒවා සිංහලෙන් ගොඩක් හිතන්න යන්න එපා. ඒවා සිංහලෙන් හිත ඉන්න ගියොත් තමයි ඔයාට මේක බැරි වෙන්නේ. එහෙනම් ඔයා මේක හිතන්න ඕනේ ඉංග්‍රීසියෙන්ම. ඉංග්‍රීසියෙන් හිතන්න ඕන වාක්‍ය හදන්න ඕන. රයිට් අපි බලමු පළවෙනි වාක්‍යය තියෙනවා. We read the newspapers. අපි පුවත්පත් කියවන්නෙමු. සරල මොන කාලෙද ළමයි? වර්තමාන කාලය. සරල වර්තමාන කාලය we ඇවිල්ලා තියෙනවා. we කියන්නේ අපි දන්නවා කතෘ read නේද? we කියන්නේ බහුවචන නිසා මොකක්ද දෙන්නේ? රයිට් මම හොයාගත්තා පුජ්‍යලයා. අනේ පේන්නේ නැහැ හරියට කවුද මේ? ඔව් ඔයගොල්ලොත් එක්ක වෙන සත්තු ටික තමයි ළමයි. කවුද සර්? මං කිව්වා අර පාරේ මැරෙන උන් ටිකක් ඉන්නවා කියලා කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ කටවල්ලි මේව අහගන්න ඔයගොල්ලෝ ඉන්න හදනවා. කවුද සර්? අර මං කියපතේ පාරේ මැරෙන උන් ඉන්නවා කියලා. දැන් මේ කොරෝනා දවස්වල උන් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඒ වගේ දැන් අපිත් එක්ක වෛරකාරයෝ තරහකාරයෝ වගේ නෙමෙයි එක එක දේවල් කරන්නේ. අයින් කරන්නකෝ සර්. දැන් මං අල්ලගන්නම් ඔය කට්ටිය වැඩි නටන්නේ නැහැ. මේ වීඩියෝ එකම මම දීලා අල්ලගන්නම්.
මේ ඔපෝ ඇස් කියලා එකෙක් ඉන්නවා. ඌ තමයි වැඩේ දැන් කරේ. මම ඌවත් අයින් කළා. උන් හොයාගන්නම් මං කොහෙද ඉන්නේ කියලා. ගෲප් හොයාගන්නවා මං. රයිට් ඒ වගේ තින් තිරසන්නෝ ඉන්නවා. අම්මලාගේ බඩෙන් ඉපදුනාට උන් සත්තු ළමයි. කරන්න දෙයක් නැහැ. අපි ඒ අතරේ මේ වගේ තිරසන ලෝකවල ඉන්න උන් අතරේ තමයි මිනිස්සුયો ගොඩ දා ගන්න ඕන. ඉතින් කොල්ල මිනිස්සුયો එඳ ඔයගොල්ලෝ මේ වැඩේ කරගෙන යන්නේ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් තාම ඉක්මනින් මට ඒකව දැනුම් දෙන්න කවුද මොන ගෲප් එකේද කියලා. මොකද මට ගෲප් වල හොයාගන්න පුළුවන් දැන්. මම ඔක්කොම සටහන් කරගෙන තියෙන්නේ. ගෲප් වලිමුත් අයින් කළා සර්ටිෆිකේට් එකක් ගන්නවත් එන්නවත් කිට්ටු වෙන්නවත් දෙන්නේ නැහැ. මට විතරක් නෙවෙයි අනිත් ටීචර්ස්ලාටත් එක කොලප්පම් කරලා තිබුණා. ඉතින් ඒ වගේ උන් ඉන්නවා හැමතැනම ඉන්නවනේ. ලෝකේ හැමතැනම ඉන්නේ. අපේනද මේ කොරෝනා කාලේ අර සත්තු වගේ ගිහිල්ලා අර යාපනයේ දිහා නාන්නේ අර මඩ ගොඩවල් වැටිලා. නේද? එහෙම කියන දේ අහන්න නැති මිනිස්සු ඉපදිලා ඉන්නවා මේ කාලේ. ඉතින් අපි බොහොම කරුණාවෙන් දැහැමිව මේක කරගෙන යන්න වෙනවා ඉවසගෙන. ඒ වගේ මිනිස්සු බැඳු ගමන් දඬුවමක් අපේ වෙලෙම මොහොතේම දෙන්නත් ඕන. නැත්නම් ඒක පවතිනවා. right බාන we read the newspapers. we read the newspapers කියනකොට මේක සරල වර්තමාන කාලයට ඇවිල්ලා. we අපි ගන්නවා කතරු බහුවචනයි. read කියන්නේ කියවති. the newspapers පත්තර පුවත්පත් කියලා දැම්මේ මේ මේ පුවත්පත දන්නම පුවත්පතක්. ඒ නිසා තමයි හොඳින් දන්න පුවත්පත එදිනෙදා බලන පුවත්පත තමයි මේ කියවෙන්නේ. අපි පුවත්පත් කියවන්නෙමු. කියලා තමයි ඕකේ ඇවිල්ලා තියෙන්නේ. right. ඔයාලට එතකොට හිස්තන් දෙකක් දීලා තියෙනවා. වගේ වාක්‍යයක් හදන්න. ඇහෙනවද ළමයි මං කියන එක? ඇහෙනවා සර්. right. ලියාගන්න. ස්ටැම්ප් පුරව ගන්න ළමයි මේ ටික we read the newspapers කියලා. ඊට පස්සේ ඔයාට වාක්‍ය දෙකක් හදන්න දීලා තියෙනවා හිස් ඉඩක්. ඒ වාක්‍ය දෙක ඔයා homework එකක් එක්ක කරන්න ඕන. පළවෙනි එක විතරයි ලියාගන්නේ. අනිත් ඒවා ලියන්න we read the newspapers. කියලා ඉවරයි දැන් ඔයා. ඊට පස්සේ අපි එනවා පස්වෙනි වාක්‍ය රටාවට. පස්වෙනි වාක්‍ය රටාව කියන්නේ මොකද්ද ළමයි මෙතනින් ගත්තොත් simple past tense. ඒක මොකද්ද? සරල අතීත කාලේ. දැන් සරල වර්තමාන කාලේ තමයි we read the newspapers කියලා ගත්තේ. එතන කතෘ බහුවචන නිසා ක්‍රියාව බහුවචනෙන් තිබ්බා. ඔයාලට පුළුවන් කතෘ ඒක වචනෙන් තියලා ක්‍රියාව ඒක වචනෙන් තියලා වාක්‍යයක් හදන්න. ඒ වගේ අපි දන්නවා she ඊළඟට he ඒ වගේම I දාලා අපිට වාක්‍යයක් හදන්න පුළුවන් මෙතනදී. ඒ ඊට ඉදිරි කරලා තියෙන ඔයාගේ දැනුම ඔයාට බලන්න. පස්වෙනි එකේ තියෙනවා සම්පත් ගිය සතියේ මෝටර රථයක් මිලට ගත්තේය. එහෙනම් මේක අරන් තියෙන්නේ මේ දැන් නෙවෙයි ගිය සතියේ මෝටර රථයක් මිලට ගත්තේය අරගෙන ඉවරයි. එහෙනම් මෝටර රථයක් මිලදී ගන්නව නම් බයි කියලා දාන්න ඕන. හැබැයි අරගෙන තියනවා අරගත්තා කියලා මේකේ තියෙන්නේ. එහෙනම් මොකද්ද? බයි එකේ අතීත කාලේ brought. එහෙනම් bought කියලා දාලා අපි මේක හදන්න. සම්පත් bought a car last week. සම්පත් bought a car last week. right. පස්වෙනි එක ලියා ගන්න. ලියලා highlight කරගන්න මෙතන. brought කියන එක highlight කරගන්න. මෙතන පළවෙනි එකේ highlight කරගන්නවා read කියන එක. read තමයි ඔයා අඳුන ගන්න ඕන. එතකොට we read I නම් දාන්නේ මොකද්ද? I read. she කියලා දැම්මොත් එහෙම දාන්නේ මොකද්ද? she reads කියලා දාන්නේ. she reads කියලා දාලායි ලියන්නේ. right. එතකොට අතීත කාලේ සම්පත් bought a car last week. සම්පත් ගිය සතියේ මෝටර රථයක් මිලදී ගත්තා. bought කියන එක තමයි buy කියන එක අතීතයට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන වර්තමාන කාලේ ඒක වචන හෝ බහුවචන ක්‍රියාව යොදන්න පුළුවන්. අතීත කාලට එනකොට ඒක මොකද්ද වෙන්නේ? අතීත ක්‍රියාව බවට පත් වෙනවා. buy කියන එක brought වෙනවා. right. ඒක ලියාන ඉවරයි සම්පත් brought a car last week කියලා. ඒතර ඔයාලට මේ වගේ වාක්‍ය දෙකක් හදන්න හිස්තැන් තියෙනවා. පුජ්‍යලියක නමක් දාලා they දාලා she දාලා he දාලා තව මොන හරි දෙයක් වුණා කියලා දාන්න පුළුවන්. දිව්වා. ඒ වගේම නිදාගත්තා කියලා වාක්‍යයක් හදන්න පුළුවන්. හරිද? ඇය නිදාගත්තා. ඔහු වේගයෙන් දිව්වා. ආදි වශයෙන් වාක්‍ය හදන්න. ඒකට පුළුවන්
ඒ නිදාගත්තා නම් මොකක්ද වෙන්නේ? දිව්වා නම් මොකක්ද වෙන්නේ? නේද? නිදාගත්තා නම් මොකද්ද? ස්ලීප් එක මොකද්ද වෙන්නේ? ස්ලෙප්ට් වෙනවා. දිව්වා නම් මොකද්ද වෙන්නේ? රන් එක මොකද්ද වෙන්නේ? රෑන් වෙනවා. අන්න ඒ විදිහට දාලා වාක්‍ය දෙකක් මෙතනින් ඔයා හදන්න ඕන. right අපි යනවා ඊට පස්සේ අනාගත කාලේ වාක්‍යයට. මොකද්ද අනාගත කාලේ එන්නේ? අනාගත කාලේ වාක්‍ය රටාව වෙන්නේ මොකද්ද? 9 වෙනි වාක්‍යය. 9 වෙනි වාක්‍යය. සරල අනාගත කාලය. මගේ මිතුරෙකුට මම ලිපියක් ලියන්නෙමි. මගේ මිතුරෙකුට මම ලිපියක් ලියන්නෙමි. කොහොමද ලියන්න එන වාක්‍ය හැදලා තියෙන්නේ? I කියන කතරුව ආවා shall write a letter to my friend. I shall write a letter to my friend. එහෙනම් ඔයා highlight කරගන්න ඕනේ මෙතන මොකද්ද? shall write I කියන එක shall write a letter to my friend. අපි she කියලා දැම්මොත් මොකද්ද වෙන්නේ? she කියලා දාලා මෙතන දෙවෙනි වාක්‍යය ලිව්වොත් එහෙම she will write a letter to her friend. ඒ වගේ ලියන්න පුළුවන්. she they දාලා මේ උඩ වාක්‍ය කැලිම ඕනේ. මේක අගට එනවා වෙනස් කරගන්න. මම මගේ මිතුරෙකුට ලිපියක් ලියන්නෙමි. හරිද? මම හෙට කොළඹ යන්නෙමි. ඔවුන් අනිද්දා අපේ ගෙදර ඒවි. අන්න ඒ වගේ වාක්‍ය හදාගන්න. ඔවුන් අනිද්දා අපේ ගෙදර ඒවි. හරිද? ඇය හෙට කොළඹ යයි. ඇය හෙට කොළඹ යයි අනාගතේ දාලා. අපට පුළුවන් හදන්න. ඒ 9 වෙනි වාක්‍යයත් අපි ගත්තා. අපි යනවා දැන් මේකේ දෙවෙනි වාක්‍ය රටාවට present continuous tense. continuous වෙන්නේ කොහොමද? ඇය ලිපියක් ලියමින් සිටි. ඇය ලිපියක් ලියමින් සිටි. අන්න බලන්න ලියමින් වෙලා තියෙන්නේ. එහෙනම් ඇය කියන එකට she දාගත්තා. sheත් එක්ක එන්නේ මොකද්ද? ඒක වචන උපකාරක ක්‍රියාපදේ is. she is right නෙවෙයි වෙන්නේ ing දැම්මා. ලියමින් ඉන්න නිසා writing a letter. she is writing a letter. highlight කරගන්න ඕනේ is writing. මම අවසානට ඔයාලට ටේබල් එකක් කරන්න දෙනවා මේකේ මොනවද එන්නේ කියලා. එතකොට මේ ටේබල් එකට ඔයාලා දාලා හදන්න ඕනේ. is writing. දෙවෙනි වාක්‍ය ක්‍රමයේ is writing දාලා ලියන්නේ ඇය ලිපියක් ලියමින් සිටී. ඔයාලට ඔන්න හිස්තන් දෙකක් තියෙනවා. ඒ හා සමාන වාක්‍ය දෙකක් හදලා සිංහලෙන් තේරුමත් ලියන්න. දෙවෙනි වාක්‍යය. ඒ වගේම අපි යනවා 6 වෙනි වාක්‍ය රටාව. ඇය තදින් හඬමින් සිටියාය. ඇය තදින් හඬමින් සිටියාය. ඇය තදින් හඳින් කියලා වගේ මෙතන ටියුට් එකේ ඇත්තේ ඔය වෙනස් කරලා ලියා ගන්න. වැරදි තියෙනවා නම් ඇය තදින් හඬමින් සිටියාය. අන්න බලන්න. ඇය තදින් හඬමින් ඉන්නව නෙවෙයි සිටියාය. ඉඳලා ඉවරයි. ඇය තදින් අඬමින් ඉන්නවා නම් කොහොමද ලියන්නේ? she is crying deeply. is crying කියලා දාලා ලියන්නේ. හැබැයි මෙතන තදින් අඬමින් ඉඳලා තියෙන්නේ දැන්. අඬමින් ඉඳලා ඉවරයි. මම දකින්න වෙලාවට එයා තදින් අඬමින් හිටියා. එහෙනම් ලියන්නේ මොකද්ද? is වෙනුවට දාන්න පුතේ මොකද්ද? was. she was crying deeply. she was crying deeply. මම is වෙනුවට was දාලා ආවා මොකද්ද? මොන tense එකද? past continuous tense එක. past continuous tense එක. මේක present continuous වුණා නම් කොහොමද එන්නේ? she is crying deeply. තදින් අඬනවා කියන එකට කියන්නේ deeply. තදින් කියන එක. right. ඒ වාක්‍යයත් හඳුනගත්තා. අපි යනවා future tense එකේ ඒ වාක්‍ය රටාවට. මොකද්ද future tense එකේ එන්නේ නම් මෙන්න මේ 10 වෙනි වාක්‍ය රටාව. ඒ වෙලාව වන විට ඇය දවල් ආහාරය සූදානම් කරමින් සිටී. ඒ වෙලාව වන විට, ඒ වෙලාව කියන්නේ තව පොඩ්ඩකින් අපි හිතමුකෝ 4 වෙනකොට, හවස 4 වෙනකොට ඇය දවල් ආහාරය සූදානම් කරමින් සිටීවි. නේද? දවල් ආහාරය 4ට හදන්න. නමුත් අපි කියන විදිහ. එහෙනම් ඒ වෙලාව වෙන විට තව ඒ වෙලාව ඇවිල්ලා නැහැ. අනාගතයේ වෙල තව පොඩ්ඩකින් එන්නේ. හැබැයි යා හදනවා මොකද්ද? දවල් ආහාරය. කොහොමද කියන්නේ? she ඇයනේ she will be අන්න බලන්න will එකට be ආවා. මොකද preparing එකට ing එන්න නිසා she will be preparing the lunch at that time. she will be preparing the lunch at that time. එහෙනම් will be preparing කියන එක underline කරගන්න. will be preparing. බලන්න එතකොට ඒ ආය මොකද්ද? future continuous tense එක. අනාගතයේ පවතිනවා ing දාලා යොදනවා. she will be preparing. ඒ විදිහට වාක්‍ය දෙකක් ඔයා මෙතන හදන්න ඕන. ඒ හා සමාන ගැලපෙන හදලා සිංහල තේරුමත් ලියන්න ඕන. හරි? එතකොට ඔන්න අපි දැන් tense දෙකක් ඉවර කරා. මොකද්ද tense දෙක? simple present tense. ඒ වගේම simple present
continuous tense. ඒ වගේම past simple past tense, past continuous tense, simple future tense, future continuous tense කියන වාක්‍ය වර්ග දෙක බැගින් ඉවර කළා. අපි තුන්වෙනි වාක්‍යයට එනවා. මොකද්ද තුන්වෙනි වාක්‍යය ළමයි? present perfect tense, වර්තමානයේ పూర్ව ක්‍රියාව, වර්තමානයේ වෙලා ඉවර වෙච්ච ක්‍රියාව. මේ බලන්න. ඇය ගවුමක් මිලට ගෙන ඇත. නේද? ඇය ගවුමක් මිලට ගෙනල්ලා ඉවරයි දැන්. මිලට ගෙනල්ලා ඉවරයි. ගත්තා නෙවෙයි. ගෙනල්ලා ඉවරයි. ගෙන ඇත. එහෙනම් මොකද්ද? අතීත කෘදන්තයේ මේක යෙදিলা තියෙන්නේ has එක්ක brought කියන්නේ by කියන එකේ අතීත කෘදන්තය by brought කියලා එන්නේ ඔය තුන. ඒතකොට brought කියන්නේ මොකද්ද? මිලදී ගෙනල්ලා ඉවරයි. හැබැයි ඒක අතීත කෘදන්තයේ වෙච්ච එකක්. අතීතයේ වෙච්ච එකක් අපි කියනවා නම් වර්තමානයේ මොකද්ද? has එක්ක දාලායි කියන්නේ. has දැම්මේ ඇයි? she කියන්නේ ඒක වචන කතෘ කෙනෙක්. ඒක වචන කතෘත් එක්ක has කියන මොකද්ද ආවේ ළමයි? උපකාරක ක්‍රියාව ආවා. she has brought a frock. she has brought a frock. she has brought a frock. ගවුමක් මිලට ගෙන ඇත. එහෙනම් ඔයාලට පුළුවන් they දාලා, ඒ වගේම I දාලා, we දාලා, you දාලා, has වෙනුවට බහුවචන නම් have දාලා හදන්න. අපි ඉගෙන ගත්ත අතීත කෘදන්ත බහුවචන මේ ක්‍රියාපද ගණනාවක්. right. ඔන්න තුන්වෙනි වාක්‍ය ක්‍රමයක් අපි අවසන් කරා. she has brought a frock. ඔයා ඒකට අදාළ වාක්‍ය දෙකක් ලියන්න ඕන. අපි යනවා අතීතයට. අතීතයේ මොකද්ද එන්නේ? අතීතයේ මොකද්ද එන්නේ? අපි වර්තමානයේ තුන්වෙනි එක කළා. ඊට පස්සේ හත්වෙනි වාක්‍ය. හරිද? ඒ කියන්නේ අතීතයේ වෙලා ඉවර වෙච්ච එකක් කොහොමද කියන්නේ? අපි බලන්න සිංහල එක තේරුම් ගන්න. ඔහු සිනමා හලට ඇතුළු වන විට. ඔහු සිනමා හලට ඇතුළු වන විට. මේක ඊයේ වෙච්ච එකක් වෙන්න පුළුවන්. හොඳේ. එහෙනම් අතීතේනේ වෙලා තියෙන්නේ. ඊයේ වෙච්ච එකක් වෙලා තියෙන්නේ. අද වෙච්ච එකක් වෙන්නත් පුළුවන්. ඔහු සිනමා හලට ඇතුළු වන විට. ඇතුළු වුණාට පස්සේ චිත්‍රපටිය පටන්ගෙන තිබුණි. ඔහු සිනමා හලට ඇතුළු වෙලා තියෙනවා. හැබැයි ඒ වෙනකොට චිත්‍රපටිය පටන් අරගෙනත් ඉවරයි. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දෙයක් කියනවා. කොහොමද කියන්නේ එතකොට? ඔහු සිනමා හලට ඇතුළු වෙන චිත්‍රපටයේ පටන්ගෙන තිබුණි. When he entered the cinema hall, the film had started. When he entered, highlight කරගන්න ඕන entered කියන කෑල්ල. ඇතුළු වෙලා, ඔහු ඇතුළු වුණාට පස්සේ, ඇතුළු වන විට the cinema hall, the film had started. ඒකත් පටන් අරගෙන තියෙන්නේ. ඔහු ඇතුළු වුණාටත් පස්සේ තමයි චිත්‍රපටයේ පටන් අරගෙනත් තියෙන්නේ. එහෙනම් අතීතයේ සිදුවන ක්‍රියාවක් කිව්වා. අතීතයේ වෙච්ච දේකුත් කියලා ඉවර වෙන විදිය. එහෙනම් මොකක්ද ඒක තියෙන්නේ? had started. නේද? had started. මේක පටන් අරගෙන තිබෙන චිත්‍රපටය කියන්නේ එකයිනේ. had started. ඒතර අපිට පුළුවන් have started කියලා කියන්න බෑ. නම් have දාලත් ඔතන කියන්න පුළුවන්. has දාලත් අපිට කියන්න පුළුවන්. නමුත් ඔතන අතීතයෙන් වෙච්ච දෙයක් නිසා අපි කියන්නේ මොකද්ද? had දාලා. එහෙනම් past perfect tense එකට එන්නේ had කියලා මතක තියාගන්න ඕන. has, have, had. has, have දාන්නේ අතීත කාලයේ, වර්තමාන කාලයේ අතීතයට යනකොට, had දාන්නේ අතීත කාලයේ අතීතයටම යනකොට. එහෙනම් ඔයා highlight කරගන්න ඕන entered එකයි had එකයි. එහෙනම් අතීත කාලයෙන් කියනකොට had දානවා කියලා මතක තියාගෙන ඉන්න ඕන. හැබැයි has, have දාන්නේ මොකද්ද? වර්තමාන කාලයේ අතීතයට යනකොට. හරි පැහැදිලිද? right. එහෙනම් අපි යනවා ඊළඟ වාක්‍ය රටාවට. මොකද්ද? 11 වෙනි එක මොකද්ද? future perfect tense. future perfect tense අනාගතයේ අතීතයේ වෙච්ච දෙයක් කියනවා. අනාගතයේදී අතීතයේ වෙච්ච දෙයකට අපි කතා කරනවා. අද රාත්‍රිය වන විට බසේ කතරගමට ළඟා වේවි. අද රාත්‍රිය වන විට බසේ කතරගමට ළඟා වේවි. හැබැයි දැන් බස් එක යනවද නැද්ද? බස් එක ගමන් කරමින් තියෙන්නේ. බස් එක මේ වෙනකොටත් on the way පාරේ තියෙනවා. හැබැයි මේක ළඟා වෙන්නේ කාටද? අද රාත්‍රියේ. එහෙනම් බස් එක යන්න පටන් අරගෙන තියෙන අතීතේ. ඊයේ වෙන්නේ නැති, අද උදේ වෙන්නේ නැති යාම පටන් ගත්තේ. හැබැයි බස් එක කතරගමට ළඟා වෙන්නේ පුතේ කවද්ද? නේද? අද රාත්‍රියේ. එහෙනම් තව කල් තියෙනවා. ළඟා වෙන්න. අනාගතයේ තමයි ළඟා වෙන්නේ. හැබැයි දැන් බස් එක පිටත් වෙලා ඉවරයි. එහෙනම් අනාගතයේ අතීත කාලයට හරවලා කියනවා. එහෙනම් අතීතයේ වෙච්ච දෙයක් අනාගතයේදී වෙන්න තියෙන දෙයකට හරවලා කියන එකට අපි කියනවා මොකද්ද? future perfect tense කියලා. The bus will have reached කතරගම by tonight.
the bus will have reached by Kataragama by tonight. බලන්න මේකේ the bus will have reached will දැන් මේ අනාගතේ නිසා have දාලා තියෙන මොකද්ද මේක ඉදිරියට වෙන්න තියෙන දෙයක් නිසා ළඟා වේවි කියන එක කියන්න the bus will have reached ළඟා වේවි කියන එකයි මෙතනින් කියන්නේ. එහෙනම් ඔයා highlight කරනවා will have reached නේද? ඔහු හෙට උදේ වෙන විට කොළඹට පැමිණේවි. ඔහු හෙට උදේ වෙන විට කොළඹට පැමිණේවි. නේද? ඒ පාර්සලය ලබන සතිය වෙන විට මට ලැබේවි. අන්න ඒ වගේ වාක්‍ය වට හදන්න පුළුවන්. මෙතනින් දාලා හදන්න will have reached කියන එක highlight කරගන්න. right. ඔන්න අපි අවසාන වාක්‍ය රටාවට එනවා. tense වල මොකද්ද? present tense එකේ present perfect continuous. අර වර්තමානයේ අතීතයේ තුලදී පවතින ක්‍රියාව. වර්තමානයේ අතීතයේ තුලදී පවතින ක්‍රියාව. කොහොමද එහෙනම් අපි ඒක කියන්නේ ළමයි? හතරවෙනි වාක්‍යය. ඔව්හු සවස 4 සිට සෙල්ලම් කරමින් සිටින්නේය. ඔව්හු සවස 4 සිට සෙල්ලම් කරමින් සිටින්නේය. අපි හිතමු දැන් වෙලාව රෑ 6යි කියලා. හවස 6යි කියලා. එහෙනම් මේ සෙල්ලම පටන් ගන්න තියෙන්නේ කවද්ද? හවස 4ට. අද දවසේම හවස 4ට. දැන් වෙලාව 6යි නම් අපි කියනවා අනේ මේගොල්ලෝ සෙල්ලම් කරන්නේ හවස 4 ඉඳලා. එහෙම වාක්‍යයක් කොහොමද කියන්නේ? they own කියන නිසා they have been have them own නිසා been මේක තාමත් පවතිනවා අතීතයේ වෙච්ච දෙයක් තාමත් පවතිනවා වර්තමානයේ පවතිමින් තියෙනවා. එහෙනම් have එකත් එක්ක been දානවා being නෙවෙයි ben have been playing මෙන්න තාම කරමින් ඉන්නවා. තව 6 වෙලාන්ද තාමත් ඉවර නැහැ නේද? හැබැයි since 4 pm සිට 4 සිට එහෙනම් කොහොමද කියන්නේ? They have been playing since 4 pm. They have been playing since 4 pm. එහෙනම් ඔයා highlight කරගන්නවා have been playing. ඔයාට දැන් මේ වාක්‍ය හදන්න වෙනවා මේවා අරමුණු ගන්න නේද? right. ඔයාට තියෙනවා වාක්‍ය දෙකක් එහා සමානව හදන්න. අපි යනවා ඊට පස්සේ අතීත කාලේ පවතිමින් තියෙන ක්‍රියාව ගැන කියන්න. මොකක්ද අතීත කාලේ පවතිමින් තියෙන ක්‍රියාව වෙන්නේ ළමයි? මෙන්න මේක 8 වෙනි එක. සිල්වා මහතා 1985 සිට එම කාර්යාලයේ වැඩ කරමින් සිට ඇත. සිල්වා මහතා 1985 සිට එම කාර්යාලයේ වැඩ කරමින් සිටේ. සිට ඇත. එහෙනම් කොහොමද කියන්නේ? අපි ඒ කියන්නේ කොහොමද? Mr. Silva had been working in that office since 1985. Mr. Silva had been working in that office since 1985. එහෙනම් එතන දාලා තියෙනවා මොකද්ද? මෙයා වැඩ කරමින් ඉඳලා තියෙන්නේ මිස්ටර් සිල්වා 1985 ඉඳලා වැඩ කරමින් ඉඳලා තියෙනවා. දැන් වැඩ කරලා ඉවර ඇති. හැබැයි මෙයා වැඩ කරමින් ඉඳලා තියෙන්නේ 1985 බර ගණන් වල ඉඳලා මෙයා වැඩ කරමින් ඉඳලා තියෙනවා ඒ ඔෆිස් එකේ. දැන් අපි කියනවා එයා දැන් ඉතින් වැඩ කරලා ඉවරයි පෙන්ෂන් උත් ගිහිල්ලා. හැබැයි කාට හරි කියනවා ඇත්තටම සිල්වා මහත්තයා 1985 ඉඳලා මේ ඔෆිස් එකේ වැඩ කරලා තියෙන්නේ කියලා කියන විදිය. Mr. Silva had been working. මෙයා පුතේ මෙයා ලියනකොට කට අරගෙන කියනකොට නිකම්ම කියවෙනවා මේ කැලල. නිකම්ම අපිට කියවෙනවා is දාලා are දාලා was දාලා were දාලා shall දාලා will දාලා has දාලා have දාලා had been දාලා have been දාලා කියන හැටි නිකම්ම කියවෙනවා. ඔයා මේක යොදව ගන්න පටන් ගත්තොත්. හැබැයි මේ දේශනේ අහලත් ඔයා සද්දන තුරියොත් ඔයාට මේක නිකන් අර වානම් වා පෝනම් පෝ වෙනවා. එනවා නම් වරෙන් නැත්තම් ඵලයක් වෙනවා. right. had been walking කියන එක highlight කරගන්න. had been walking කියන එක. right. last one I shall ලබන මැයි මාසයේ වන විට මම අවුරුදු 10ක් තිස්සේ උගන්වමින් සිටීවි. ලබන මැයි මාසයේ වෙන විට ඒ කියන්නේ තව ඉස්සරහට තියෙනවා කාලේ. හරිද? ඒ කාලේ වෙන විට මම අවුරුදු 10ක් තිස්සේ උගන්වමින් සිටීවි. මොකද්ද වාක්‍ය රටාව ළමයි? future perfect continuous. දැන් මම උගන්වනවා. ඒ නිසා perfect වුණා. නේද? ඉදිරි තව අවුරුදු 10ක් අවුරුදු 10 වෙනකොට මම අවුරුදු 10ක් තිස්සේ උගන්වමින් සිටීවි. ලබන මැයි මාස කියන අනාගතේනේ. අනාගතේ වෙනකොට මම උගන්වමින් ඉන්නවා. හැබැයි තාම ඉවර නැහැ. අවුරුදු 10ක් තිස්සේ උගන්වමින් ඉන්නවා. තව උගන්වීම ඉවර නැහැ. එහෙනම් future හරිද? අනාගත කාලයේ වාක්‍ය ගැන කියනවා. හැබැයි දැන් උගන්වමින් ඉන්නවා. තව ඉදිරියට මම උගන්වනවා. බලන්නකෝ. මේක ගොඩක් ලොජිකල් ඔළුවෙන් හිතන්න ඕන. ඔළුව රෙදිරිටි හිතන්න ඕන. ඔයා වාක්‍ය හැදුවොත් මේ ටියුට් එක ළඟ තියාගෙන මේට සමාන වාක්‍ය හැදුවොත් ඔයා ගොඩ යනවා. එහෙම නැත්නම් ගොඩ යන්නේ නැහැ.
ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන හැමෝම ගොඩ යන්න ඕන කියලා. have been teaching කියන එක highlight කරගන්න. ඉතින් මම හිතනවා වාක්‍ය 12ම ලියලා ඇති කියලා. වාක්‍ය 12ම ඔයාලා ලියලා ඇති. හිස්තැන් ටික පුරවලා ෆොටෝ එකක් ගහලා group එකට දාන්න ඔයා කරපු විදිය. මතක් කිරීමක් තියෙනවා. payments ගැන මම හිතන්නේ payments කරනවා ගොඩක් අය මේ දවස්වල 20 වෙනකන් කල් දීලා තියෙනවා. ඒක අපි පොඩි කාලයකට දීර්ඝ කරනවා ඉස්සරහට මේ මාසෙ 30 වෙනකන්. නිසා ඉතා ඉක්මනට දාන්න. මොකද මේ කොරෝනා ප්‍රශ්න නිසා එළියට යන්න බෑ. මුදල් ප්‍රශ්න තියෙනවා. මුදල් දානවා නම් පුතේ හරි. මොකද ඔයාට දැන් අපි මේ ලෙසන් ටික සැප්තැම්බර් වෙනකොට ඉවර කරනවා. ඉවර වෙනකොට ඔයාට සහතිය ගන්න පුළුවන්. හැබැයි ඔයා සල්ලි දාලා තිබුණ නැත්නම් ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ සල්ලි ගොඩ වෙලා එකතු වෙලා ඔයාට ගෙවා ගන්න බැරි වෙනවා. සහතිකය ගන්න වෙලාවට ඔයාට සල්ලි වෙලාවට නෑ රුපියල් 7-8000ක් නෑ. දැන් ඔයා දාලා තිබුණත් රුපියල් 3000 හරි ඊට වඩා අඩු ගාණක් හරි දාලා රෙසිට් ටික ඔයාගේ ආයතනයට යවලා තිනවනම් ඔයාලා ළඟ රෙසිට් ටික තියෙනවනම් ඔයාට අපි සහතිකය දෙන්න එන්න කියනකොටම ඔයාට එල සහතිකය අරන් යන්න පුළුවන්. ඉතින් ඊපස්සේ ඔයාලට ප්‍රැක්ටිකල් ටික කරලා ඉතුරු සහතික ටික ගන්නත් පුළුවන්. ඒ නිසා මම ආදරෙන් කරුණාවෙන් කියන්නේ මේ මොහොත අමාරු මොහොතක් තමයි අපි හැමෝටම. ඉතින් ඒ නිසා ඒ ආයතනයට අවශ්‍ය පාඨමාලට අවශ්‍ය කරන මුදල කොහොම හරි ඉක්මනට දාගෙන යන්න. එහෙම නැති ළමයිගේ ඇත්තටම ශිෂ්‍යභාවය අහෝස් වේ. එහෙම වුණොත් අපරාධي අපි මෙච්චර ගත කරලා එකට ඉඳලා මේ වැඩ කළා වටිනා සහතිකේ වට ගන්න බැරි වෙනවා. දැන් ඒක පණිවිඩයක් මතක තියාගෙන මයික් ඔන් කරගන්නේ හිටපු ගම. තා ඉවර නැහැ. ඒ නිසා මේ දවස්වල පරිස්සමෙන් ඉන්න හැමෝම එළියට යන්න එක තාමත්ම සීමා කරන්න යන්න එපා. මෙරි වැටෙනවා මිනිස්සු. දැන් අපේ ලංකාව තමා විශාලා මහනුවර වෙන්නේ. ඉන්දියාවේ දැක්කනම් ඒ විදිහට මැරේ. මේ දවස්වල මම දැක්ක Facebook වල එහෙම මේකේ අමාරුව දාලා තියෙනවා. ඉතින් හදාගෙන මැරෙන්න එපා. මේ මැරෙනවා කියන එක හිත ඉන්න දෙයක් නෑ. අද හැදුණා නම් හෙට මැරෙනවා. ඒ වගේ දරුණු විදිහට මේ වෛරස් එක පැතිරෙනවා. මාස් දෙකක්වත් දාගන්න අත් සෝද ගන්න හැම වෙලාවෙම මිනිස්සු එකතු වෙන තැන් වලට යන්න එපා. පයින් හරි කමක් නෑ තමන්ගේ ගමන යන්න. ඈත් වෙලා ඉන්න. ගෙදරින් උඩත් මාස්ක් දාගෙන ඉන්න ගොඩාක් වටිනවා. ඉතින් මේ පණිවිඩ ටිකත් මම වැඩිහිටියෙක්ට ගුරුවරයෙක්ට වාට කිව්වේ. නිසා දෙන වැඩ ටික කරගන්න. මම ඉදිරි දින කීපය ඇතුළතදී ඔයගොල්ලෝගේ තවත් කරන් තිනවා කම්පියුටර් සයන්ස් ලෙසන් එකයි මැනේජ්මන්ට් එකයි. ඒට අමතරව ඔයගොල්ලෝගේ හાર્ඩ්වෙයාර් පටන් ගන්නවා. ඒ වගේම ඔයගලන්ට ඇක්සස් පටන් ගන්නවා. ඉන්ටර්නෙට් ඊමේල් පටන් ගන්නවා. ඒ විදිහට ලෙසන් ටික ඉවර වෙනවා. ඒ ලෙසන් ටික ඉදිරි මාස එකමාර වගේ කාලය තුලත් ඉවර වෙනවා. ඉතින් හැම වෙලේම ඇලර්ට් එකකින්ද ලෙසන් වලට ඇවිල්ලා සම්බන්ධ වෙලා හැමෝම කරගෙන වැඩ කරගෙන යන්න. රයිට්. එහෙනම් ඒ සියලු පණිවිඩත් මතකයේ තියාගෙන අනිත් ගුරුවරුත් උගන්වන ලෙසන් වලට සහයෝගය දීගෙන ඒ වගේම වැඩ ටික හරියට කරගන්න. බිංගිරිය නෙමෙයි මොකද්ද දාලා තිබුණා ලෙසන් එකක් දඹුල්ල අනුරාධපුර පොළොන්නරුව වගේ ළමයිට ඒ ළමයි ලියාගත්තේ නැත්නම් ලියා ගන්න මැනේජ්මන්ට් ලෙසන් එක දාලා තිබුණා. HRM ඕගනයිසේෂන් ලෙසන් එක මම PDF එක දාලා තිබුණා. ඒක ෆිල් කරගෙන තියාගන්න. ඊටාම මෑත දිනයකදී මම ඒකට දවස් දෙනවා. රයිට්. එහෙනම් අද දවසේ ඊට වඩා මම ලෙසන් එක කරන්න හැමෝම පරිස්සමෙන් ඉන්න කියපු පණිවිඩ ටික ඔක්කොම මතක තියාගෙන කටයුතු කරගන්න. රයිට්. එහෙනම් සුබ දවසක් හැමෝටම. ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න. අයිබෝන් සර්. අයිබෝන් සර්. ඇහෙන්නේ පන්තියක් ඉන්නේ කිමුණ. අයිබෝන් සර්. thank you sir.